හොඳයි අපි අද මේ වීඩියෝ එක බලාපොරොත්තු වෙනවා කොහොමද principal component analysis එකක් R studio පදනම් කරගෙන කරන්න කියන දේ පැහැදිලි කරන්න. එතෙන්දී මොන වගේ කෝඩ් එකක්ද භාවිත කරන්න පුළුවන් මොන වගේ පැකේජ් එකක්ද අපි ඉන්ස්ටෝල් කරගන්න ඕන මෙන්න මේ කරුණු ගැන මම අද පැහැදිලි කරන්නේ. හරි. මම ඉස්සෙල්ලම අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගන්නවා. PCA හොඳයි. අපි ප්‍රධාන සංරචක විශ්ලේෂණ නැත්නම් principal component analysis එක යොදා ගන්නවා අපේ variable reduction process එකේ එක ස්ටේජ් එකක්. variable reduction. what is variable reduction? අපිට අවශ්‍ය වෙන්න පුළුවන් variables කිහිපයක variability එක එම variables ප්‍රමාණයට වඩා අඩු රේඛීය සංයෝජන කිහිපයකින් විස්තර කරන්න. variables කිහිපයක variability එක අපිට linear combinations කිහිපයක් පදනම් කරගෙන explain කරන්න අවශ්‍ය නම් අන්න එතෙන්දී අනිවාර්යෙන් principal component analysis එක තමයි අපි practice කරන්නේ. මොකද්ද මේ process? මේකෙදි වෙන්නේ අපිට variables list එකක තියෙන variability එක නැත්නම් covariance structure එක මත පදනම් කරගෙන අපි එම variables මතම develop කරන ලද රේඛීය සංයෝජන කිහිපයක් වල මේ රේඛීය සංයෝජන ප්‍රමාණය අපිට පුළුවන් variables ගන්න තරමටම හදාගන්න ඒවා ප්‍රායෝගිකව භාවිත වෙන්නේ variables ගන්නට වඩා අඩුවෙන් linear combinations තියා. මොකද අපිට analysis එකට යනකොට variables ගන්න අඩු කරගන්න අවශ්‍ය වෙන්න පුළුවන් data set එක පොඩ්ඩක් සංකීර්ණ බවින් නිදහස් කරගන්න. අනිත් එක අපිට සමහර අවස්ථාවන් වලදී variables වල relationship එක highly relationship එකක් තියෙනකොට අපේ modeling වලදී විවිධ ගැටලු ඇති වෙනවා multi coordinate issues බහුව එක රේඛියතා ගැටලු. මෙන්න මේ වගේ process එකේදී අපිට පුළුවන් ඔය එකිනෙකට linearly related වෙන variables ටික අසුරෙන් අපිට linear combination එක දෙකක් ගොඩනගලා ඒ linear combination එක භාවිතා කරන්න පුළුවන් අර variables. මේ linear combinations වල තියෙන විශේෂත්වය තමයි අපි හිම linear combinations ටිකක් ගත්තොත් ඒව independent. එහෙනම් අපිට independent වුණාට පස්සේ අපිට පාස්වෙන් modeling purpose එකට යොදා ගන්න පුළුවන්. හරි අපි බලමු. මම මේකට පොඩි data set එකක් ගන්නවා. මම data set එක read කර ගන්නවා. read data මගේ data file එක තියෙන්නේ CSV file එකක් විදියට. එහෙනම් මම මේ CSV file එකක් විදියට තියෙන data ටික මම R Studio එකට ගන්න මම මේ code එක දා ගන්නවා read CSV කියන file choose එකක් මම යොදා ගන්නවා file choose එකේ header එක draw කරනවා. හරි. අපිට මේ command එක run කරලා පාස්වෙන් අපේ data ටික R Studio එකට ගන්න පුළුවන්. මම PC example වෙන data set. බලමු මොකද්ද මේ data set එකේ තියෙන්නේ මොන වගේ variables. පොඩ්ඩක් ගත්තොත් මේ තියෙන්නේ
town කිහිපයක items food items පහක prices පිළිබඳ data town 23ක් 23 ඒ items වල මිල ගණන් තමයි තියෙන්නේ. අපිට දැන් මේ variables පහ වෙනුවට මේ variables පහ මතම depend වෙන linear combinations කිහිපයක් අරගෙන මේ පහේම තියෙන total variability එක explain කරන්න පුළුවන්. අපි බලමු මේ process එකට යන්න. මේ වගේ multivariate analysis technique එකක් දාගන්නට කලින් අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන දෙයක් තමයි මේ data වල ස්වභාවය. ඒක අපිට ඕනනම් data වල summary statistic ටිකක් ගන්න පුළුවන්. summary කියන code එක අපිට දාගෙන අපිට මේ data කියන මගේ data set එකේ තියෙන variables වල summary එකක් දෙන්න කියලා මම command එක දුන්නොත් අපිට ඒ variables වල summary එකක් වෙන්නනවා. ඒ prices වල minimum maximum value එක, mean එක, median එක, ඒ වගේ variables measurements කීපයක් අපිට දෙනවා. කෙනෙක්ට ඕක තවදුරටත් වැඩිදුර ස්ටඩි කරන්න අවශ්‍යයි නම් අපිට descriptive statistic ගන්න පුළුවන් වෙන වෙනම ඒ variables. ඒ වගේම histogram ගන්න පුළුවන් වෙන වෙනම. ඒ වර්ගන පුළුල් ස්ටඩි කරන්න පුළුවන්. දැන් මගේ මේ වීඩියෝ එකේදී අපේ target එක වෙන්නේ visible component එකක් analysis එකක් කරනකොට මොන වගේ step ද follow කරන්න ඕන කියතේ පළවෙනි step එක ඔයාලට පුළුවන් variables ගැන පොඩි description එකක් දෙන්න. එතෙන්දී මේ variables කොහොමද distributed වෙලා තියෙන්නේ කියන දේ ගැන දහසක් කියන්න පුළුවන්. දෙවෙනියම අපිට අවශ්‍යයි මේ data වල reliability එක බලන්න. validity reliability ටික බලන්න. අපි බලමු කොහොමද මේ data ටිකේ validity and reliability test කරන්නේ. අපිට පුළුවන් ඉස්සෙල්ලම මේ data මට matrix එකක් විදිහට read කරගන්න. කෙනෙක්ට ඕනම් matrix එකක් විදිහට read නොකර ඉදිරියට යන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. මම matrix එකක් විදිහට මේක convert කරගන්නවා. ඒකද මම මේ command එක ගන්නවා. data set එක matrix එකක් විදිහට අරගෙන මම data කියලා දානවා. නැත්නම් අපිට පුළුවන් ඔයාලට ඕන name එකක් දෙන්න ඉතින්ට මම data dot matrix කියලා එනවා. ඒකේ මේ data කියන එකේ data කියන series එකේ මට දෙකේ ඉඳලා 6 දක්වා variables ටිකේ variables ටික matrix එකක් විදිහට read කරන්න කියලා command එක දෙනවා. ඇයි එහෙම මේක මොකද මම මේක matrix එකක් විදිහට හදාගන්නේ තවත් අවශ්‍යතාවයක් මම පැත්තගෙන මගේ මුල් data set එකේ තිබුණා මේ town එකත් නිරූපණය වන variable. අපි මෙයත් එක්කම අපේ data set එක ගත්තොත් මේ matrix එකේ covariance matrices එහෙම calculate කරනකොට මේක පොඩි බාධකයක් වෙනවා. ඒක නිසා තමයි මම ඉස්සෙල්ලම ඒක clear කරගත්තේ matrix එකක් විදිහට data අර quantitative variables ටික විතර මම ඉස්සෙල්ලම කොටස් කරගත්තා. හරි? දැන් අපිට පුළුවන් මේ data වල reliability එක test කරන්න. මම reliability එක test කරනවා.
reliability එක ටෙස්ට් කරන්න අපිට පුළුවන් come branch alpha value එක දාන්න. අපි මීට කලින් වීඩියෝ එකේ කතා කරා කොහොමද come branch alpha value එක R මුත්කාංකය පදනම් කරගෙන ගන්න කියලා. ඒකට අපි පැකේජ් දෙකක් මත පදනම් වෙලා ගත්තා. UMX කියන පැකේජ් එක සහ PSYCH කියන පැකේජ්. අපිට පුළුවන් ඕනනම් මේ පැකේජ් දෙකම අපි දැන් ඉන්ස්ටෝල් කරගෙන තියෙන නිසා මම මේ පැකේජ් දෙකේ ලයිබ්‍රරිස් ඕකේ කරා. එහෙනම් කෙනෙක් ඉන්ස්ටෝල් කරගෙන නැත්නම් ඉන්ස්ටෝල් ගිහිල්ලා UMX ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒ වගේම මම PSYCH කියන පැකේජ් එකක් ගත්තා. අපිට පුළුවන් දැන් reliability එක බලන්න. මම මේ කෝඩ් එක යොදා ගන්නවා reliability මෙන්න PSYCH කියන එකේ reliability එක. අපි මේක ටික් කරලා නැතිව මම reliability එක කියනවා reliability command එක ගැහුවොත් UMX එකේ command එක පෙන්නනවා තියෙන්නේ reliability මට අවශ්‍යයි covariance matrix එකේ reliability එක බලන්න මොන data වලද m data කියන data ටිකේ covariance matrix එක අරගෙන ඒකේ reliability ඊට පස්සේ come branch alpha value එක දෙනවා unstandardized value එක සහ standardized value. ඒ වගේම අපිට ඕනනම් පුළුවන් දැන් PSYCH කියන පැකේජ් එක ක්ලික් කරලා එයාගේ ගන්න අර කෝඩ් එකකමයි liability කෙලින්ම මේකේදී අර covariance matrix එක දෙන්න අවශ්‍ය නැහැ. කෙලින්ම data ටික දුන්නා හරි. එතකොට එයා ගන්නේ PPS YCH කියන පැකේජ් එක මත පදනම් වෙලා. එතෙන් තියෙන්නේ ඇත්තටම මේ omega alpha value එකක් අපිට පුළුවන් PSCY කෝඩ් එකේදී come branch alpha value එක ගන්න alpha කියන කෝඩ් එක. මොකද අර ඒ දෙකේ වෙනස් කරන්න අවශ්‍ය නිසා alpha කියලා කෝඩ් එකකින් තමයි මෙන්න තියෙන්නේ internal consistency measurement එක reliability range. අපිට alpha කියන කෝඩ් එක තමයි අපි යදා. හරි. alpha කියන කෝඩ් එකේ තියෙද්දි අපිට පුළුවන් කෙලින්ම data ටික දෙන්න m data කියන data file. අන්න එතෙන්දී අර values ටිකම තමයි මේ reliability values ටික දෙනවා 0.57 standardized value 0.7 ඉතින් omega කියලා එක තමයි තියෙන්නේ මේ omega alpha value එක 0.7 standardize කරපු එක. හරි. එහෙනම් දැන් මේක access කරනකොට කොහොමද reliability value එක ඇත්තටම branch alpha value එක ඇත්තටම 0.7 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. සාමාන්‍ය අපේ acceptable level එක. මේකේ unstandardized data වල 0.7 වෙන්නේ නැහැ. 0.57 ගොඩක් අඩු. එහෙනම් මේකෙන් මොකද්ද ගම්මිමාන වෙන්නේ? මේකෙන් ගම්මිමාන වෙන්නේ මේ unstandardized variables ගත්තොත් එයාලා මත පදනම් කරගෙන අපිට further analysis එකට multivariate analysis එකට යන්නේක යෝග්‍ය නැහැ. එහෙනම් standardize කරලා
ඇනලිසිස් එකට යන්න කියලා ඩිරෙක්ෂන් එකක් අපිට මෙතනින් දෙනවා. හරි. අන්න ඔය ඔතනින් අපිට ගන්න පුළුවන් අයිඩියා එක අපිට වැදගත් වෙනවා මේ ප්‍රින්සිපල් කම්පෝනන්ට් ඇනලිසිස් එක කොවේරියන්ස් මේට්‍රික්ස් එක මත පදනම් වෙලාද කොරිලේෂන් මේට්‍රික්ස් එක මත පදනම් වෙලාද කරන්න ඕන කියන දේ තීරණය කරන්න. සාමාන්‍යයෙන් කොවේරියන්ස් මේට්‍රික්ස් එක මත පදනම් වෙලා ප්‍රින්සිපල් කම්පෝනන්ට් ගන්නවා කියන්නේ රෝ ඩේටා මුල් දත්ත මත පදනම් වෙලා ප්‍රධාන සංරචක ලබා ගැනීම. හැබැයි කොරිලේෂන් මේට්‍රික්ස් එක මත පදනම් වෙලා principal component analysis එක කරනවා කියන්නේ ඒ මුල් දත්ත සම්මතකරණයට ලක් කරලා ස්ටෑන්ඩඩයිසේෂන් කරනවා. ඒ සම්මතකృతකරණය කරන දත්තවල ප්‍රධාන සංරචක ලබා ගැනීම තමයි. මොකද ඇයි අපි සම්මතකරණය කරන්නේ? සම්මතකරණය කරන්නේ අපි ඇයි? අපි variables වල measurements scale එක වෙනස් වෙනවා. සාමාන්‍ය රේන්ජ් එක ගත්තොත් රේන්ජ් එක එක variables වල වෙනස් වෙනවා. අපිට මේ අර descriptive analysis එක කිරීමේ වැදගත්කමත් ඒක. පළවෙනි එකේ රේන්ජ් එක ගත්තොත් අපිට මිනිමම් එක 20යි මැක්සිමම් එක 30යි. දෙවෙනි variable එකේ මිනිමම් එක 77යි මැක්සිමම් එක 110යි. ඒක ටිකක් වෙනස් එකකින් ඒ price ranges ටික. එතකොට අනිවාර්යයෙන්ම මේ වගේ අවස්ථාවන් වලදී ඒ data වල variability එක වෙනස් වෙනවා යාළුවගේ අගේ පරාසය මත. ඒ නිසා අපි සම්මතකරණයකට ලක් කරලා ප්‍රධාන සංරචක ලබා ගැනීම තමයි වඩා යෝග්‍ය. මම ඒ කෝඩ් දෙකම දෙන්නම් කොහොමද සම්මතකරණය සම්මතකృత විචල්‍යම් මත පදනම් වෙලා කොහොමද කරන්නේ? මුල් දත්ත මත පදනම් වෙලා කොහොමද කරන්නේ කියලා. හරි. මම ඊළඟ පියවරේදී මම ගන්නවා KMO and Bartlett test. ඒක අපිට validity එක ටෙස්ට් කරන්න පුළුවන්. validity measurements KMO and Bartlett. අපි මේව කතා කළා කලින් වීඩියෝ එකේ KMO value එක කොහොමද ගන්නෙ Bartlett value එක කොහොමද ගන්නෙ. දැන් අපිට පුළුවන් අර PSYCH කියන පැකේජ් එක දැන් ඔයාලා ක්ලික් කරලා තියෙන්නේ. එහෙනම් අපිට KMO කියන කෝඩ් එක දෙන්න පුළුවන්. අපිට මේක data set එක දෙනවා. M data. රන් කරාට පස්සේ මෙන්න KMO value එක එනවා 0.66 වට වඩා වැඩි වෙනවා. ඒක නිසා ප්‍රමාණ 0.6 වට වඩා වැඩි වෙන එක තමයි අපේ minimum range එක. එහෙනම් ඒක තෘප්ත වෙනවා. ඊට පස්සේ අපිට KMO value එක විතරක් නෙවෙයි අපිට පුළුවන් Bartlett test එකකින් අපිට බලන්න පුළුවන් කිව්වා මේ data වල covariance matrix එක correlation matrix එක ඇත්තටම ගත්තොත් correlation matrix එක identity matrix එකකින් වෙනස් වෙනවද කියන දේ බලන්න පුළුවන් අපිට Bartlett test එක මත. ඒකට අපිට උදා ගන්න පුළුවන් correlation test COR test Bartlett මේක කෝඩ් එකේ දාගෙන නම් මේ කෝඩ් එක රන් කරන්න නම් අනිවාර්යෙන් correlation test Bartlett test එක ගන්න මේ PSYCH කියන පැකේජ් එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒ වගේම ඒ libraries ක්ලික් කරලා තියෙන්න ඕන බෑ. නම් මම ක්ලික් කරලා තියෙන ඒක නිසා මට පෙන්නනවා. එහෙනම් ගත්තා මගේ data ටිකට ඒ ටෙස්ට් එක කරන්න කියලා කියනවා.
ඊට පස්සේ එනවා අපිට chi-square value එකයි p value එකයි degree of freedom එහෙනම් අපේ Bartlett test එකේ chi-square value එක significant වෙනවා significant වීමෙන් අදහස් වෙන්නේ correlation matrix එක identity matrix එකකින් වෙනස් වෙනවා. ඒ කියන්නේ identity matrix එක කියන්නේ diagonal values ඔක්කොම 1 non-diagonals ඔක්කොම 0. non-diagonal values වලින් correlation matrix එක represent වෙන්නේ variables අතර interrelationship. එහෙනම් interrelationship එකක් තියෙනවා කියන දේ අපිට ගම්‍යමාන වෙනවා මේ Bartlett test එක significant වීම. මේ Bartlett test එක වලට තවත් method එකකින් ගන්න පුළුවන්. ඒවා තව පැකේජ් එකක් තියෙනවා අපිට RE-DAS කියනවානේ. DAS කියලා. මේ පැකේජ් එක මත පදනම් වෙලා අපිට ඔය KMO value එකත් Bartlett test එකත් දෙකම කරන්න. එහෙනම් ඔයා කෙනෙක් මේ පැකේජ් එක use කරනවා නම් අපි පුළුවන් KMOS කියන කෝඩ් එක දාගන්න. බලමු KMOS කියන කෝඩ් එක. එතන කරාට පස්සේ එනවා මේ KMO කියලා කියන්නේ අර PSYCH එකේ. මේකේ නම් M data වල මට ඒ කරන්න අර value එක තමයි KMO criterion 0.66 ඊට පස්සේ අපිට Bartlett test එක කරන්න පුළුවන් Bartlett මෙන්න මේ කෝඩ් එක Bartlett ගහනකොටම එනවා නම් ඒකේ පටලවා ගන්න එපා Bartlett test තව තියෙනවා homogeneity variance එකක් එතෙන්දී නිවැරදි කෝඩ් එක දාන්න M data හරි ඒක පොඩක් අර පුළුල් වෙනවා මේ Bartlett test එක ටිකක් අර විධිමත් විදිහට මිකයිටි ඉස්සරහට ඒක වෙනසක් නැහැ එහෙනම් ඔය මූලික විශ්ලේෂණයක් තමයි මෙතෙන්දි කරේ අපිට ප්‍රධාන සම්මත විශ්ලේෂණය කරන්නට කලින් මුලින් අපි කළ යුතු දේවල් එහෙනම් ඉස්සෙල්ලා මොකද්ද බලන්න ඕන variables ගැන description එකක් දෙන්නවා මොනවද මේ variables ඒකේ variability එක කොහොමද distribute වෙන්නේ descriptive summary එකක් දෙන්න ඊට පස්සේ මේ data වල reliability කියන internal consistency ඒ data එක row එකක් ගත්තොත් observation එකක් ගත්තොත් observation row එකක් ගත්තොත් ඒකෙන් කියවෙන එක කලීග් වෙන්න පුළුවන් ප්‍රදේශයක වෙන්න පුළුවන් data ඒ වගේ යම් consistency එකක් තියෙනවා ඒක බලන්න පුළුවන් අපිට reliability analysis ඒ වගේම validity එක පරීක්ෂා කරන්න පුළුවන් අපිට KMO value එකකින් අපිට පුළුවන් sample adequacy එක බලන්න මේක මොනවද මේ ඒ වගේම Bartlett test එකකින් අපිට පුළුවන් correlation matrix එක identity matrix එකකින් වෙනස් වෙනවද කියන දේ බලන්න ඒකෙන් validity measurements prove වෙනවා නම් අපිට ඔන්න ඉදිරියට යන්න පුළුවන් දැන් අපි බලමු principal component analysis එක කරන්නේ කොහොමද ඒකට අදාළ කෝඩ් එක මොකක්ද කියන්නේ අපි කිසියම් පැකේජ් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕනද ඒ දේවල් බලන්න එනම් principal component analysis කියලා මම පොඩි short topic එකක් දාගන්නවා PCA කියලා
මොකද්ද කෝඩ් එක? මම මේක principal component analysis එකේ result එක මම rename කරගන්නවා results of PCA කියලා. ඒක ඔයාලට ඕන name එකක් විදා ගන්න පුළුවන්. කෝඩ් එක වෙන්නේ PRI component principal component මේ stat එකේ තියෙන මේක මූලික basic එක තියෙන්නේ principal component. click කරා අපි දෙන්න ඕන අපේ data මොනවද data mdata කියන මගේ data file එක අපිට පුළුවන් මේ principal component එකේ scores අපිට අවශ්‍ය generate කරගන්න scores අපිට වැදගත් වෙන්නේ අපිට further analysis එකට යනකොට හිතමු මේ variables ටිකේ linear combination එකක් අරගෙන අපිට modeling regression එතකොට මේ linear combination එකට එන values අපි ගන්නවා ඒකට scores store කරගන්න ඕන මම ඒකට TRUE කියලා show කරනවා ඊට පස්සේ දෙනවා ඉතින් වැදගත්ම දේ principal component correlation matrix එකද මතවත පදනම් වෙන්නේ කියලා. ඒක මම true කරොත් එයා run කරන්නේ correlation matrix එක මත පදනම් වෙලා තමයි code එක run කරන්නේ. හරි. දැන් run කරන්න. මෙන්න. මුකුත් මෙතෙන්ට ආවේ නැහැ. මෙතන මේ results of principal component analysis කියලා එකක් කියලා දෙනවා. දැන් මෙතන තියෙනවා results list of servers කියලා. මේ කිනිකට අපිට බලන්න පුළුවන්. බලන්න. මට අවශ්‍යයි මේකේ summary එක. මේ test එකේ summary එක. principal component analysis එකේ summary එක. එන summary of අපි දැන් name එක දෙනවා. අපේ results දුන්නේ RPCA කියලා තමයි. code එක run කළොත් මෙන්න අපිට eigen analysis එකේ result එකක් එනවා. ඒ කියන්නේ මේකේ පළවෙනි component එකකින් කොච්චරක් explain කරනවද දෙවෙනි component එකකින් කොච්චරක් explain කරනවද ඒ තොරතුරු ටික අපිට මේකෙන් ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකේ loading values ටික අවශ්‍යයි නම් අපිට ගන්න පුළුවන් loading කියන code එක ගන්න. ඒද RPCA කියන principal component analysis එකේ result එකේ loadings ටික මට display කරන්නේ කියලා තමයි මෙතන පොඩි අපේ code එක වැරදිනේ LOADING ඒක code එක නිවැරදිව අපි අතුලත් කරන්න ඕනේ ඉතින්දී තමයි මෙන්න loadings ටික එන්නේ ඒ component එකේ අර පරිත්‍යයන් ටික loadings ඒ වගේම අපිට අවශ්‍යයි නම් principal component එක plots කියන එක අරගත්තොත් මොකද බලමු plot කියන එකකින් ඉන්නේ මේකෙදී එන්නේ ඒ component එකේ කොච්චර variable ටිකක් තියෙද
දැන් ගත්තොත් අයිගන් වැලියුස් ටික තමයි මේ බාර් chart එකක් විදිහට දක්වලා තියෙන්නේ. නැලොත් පළවෙනි අයිගන් වැලියු එක කොච්චරද? දෙවෙනි අයිගන් වැලියු එකේ සයිස් එක, තුන්වෙනි එකේ සයිස් එක කොච්චරද කියන දේ තමයි මේකේ අපිට පේන්නේ. හරි. ඕකම අපිට පුළුවන් ස්ක්‍රී ප්ලොට් එක කියලා මේ ප්ලොට් එකක් තියෙනවා අපේ සාමාන්‍යයෙන් SPSS වල එහෙම මිනිටැබ් වල එහෙම ස්ක්‍රී ප්ලොට් එකක් කියනවා. බලමු මොකක්ද කොහොමද ස්ක්‍රී ප්ලොට් එක ගන්න. ඒකට අපිට මේ කමාන්ඩ් එක ගන්න පුළුවන් ස්ක්‍රී ප්ලොට් කියලා. ස්ක්‍රී ප්ලොට් මොකේද? අපේ results of PCA අපිට දෙන්න වෙනවා මේකේ ටයිප් එක මොකද්ද? ටයිප් එක ලයින් එකක් විදියට ඊට පස්සේ අපිට ඕන මේන් එකට හෙඩින් එකක් දෙන්න පුළුවන්. මේන් එක යටතේ මේන් කියන කෝඩ් එකේ මේන් එක අපිට ටයිටල් එකක් දෙන්න පුළුවන් ස්ක්‍රී ප්ලොට් කියලා මම දෙනවා. අයිගන් වැලියුස් ටික දැන් අර විධිමත් විදියට මෙතන ටිකක් දැන් බලන්න ඕන දැන් principal components කීයක් හැදලා තියෙද? principal component පහක් හැදලා තියෙනවා. variables පහයි තිබුණේ. linear combination පහක්. දැන් variables පහේම variability එක explain කරන්න අපිට component පහක් ගත්තොත් එතන ඇත්තටම data reduct වෙලා නැහැ. ඒ නිසා ඒක efficient නෑ. අපි try කරන්න ඕන variables ගන්නට වඩා අඩු ප්‍රමාණයක් components පවත්. එහෙනම් කොච්චර component ගානක් අපි ගන්න ඕනද මේ variability explain. ඒක තීරණය කරන්න පුළුවන් අපිට මේ eigen values කීයක් සාමාන්‍ය විචලතාව නැත්නම් කිව්වොත් eigen value වල සාමාන්‍ය වඩා වැඩි අගයන් ගන්නවා. දැන් correlation matrix එක true කරලා දුන්නට පස්සේ මෙයා run කරන්නේ standardized variables පදනම. සාමාන්‍ය සම්මතකృతකරණය නැත විචාරය. standardize කරපු variable එකක variability එක එකයි. දැන් variance එක එකයි. එහෙනම් variance එක එකයි නම් variables පහේ total variance එක පහයි. total variance එක පහයි. ඔයාලට පුළුවන් වුණා මේක මේ ටික එකතු අරගෙන බලන්න. පහයි. එතකොට දැන් පහ variables ගානින් බෙදුවොත් එකයි නේ variables පහක් තියෙනවා. නැත්නම් component පහක් තියෙන component පහෙන් බෙදුවොත් එකයි. එහෙනම් eigen values කොච්චරක් තියෙද කියලා බලනවා එකකට වඩා වැඩි. අන්න ඒ මත ඉඳගෙන අපිට පුළුවන් කොච්චර ප්‍රධාන සංරචක ප්‍රමාණයක් අපි ගත යුතුද කියන දේ තීරණය කරන්න. එහෙනම් මෙතන එකට වඩා වැඩි eigen values දෙකයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒක නිසා component දෙකකින් අපිට පුළුවන් මේ variables පහේ variability එක explain කරන්න. අපි බලමු කොච්චර percentage එකක් අපිට explain කරන්න පුළුවන්ද කියන දේ. ළඟට බලමු. හරි. ඊළඟට බලමු දැන් මෙතනදී visually අපිට ගන්න පුළුවන් ඔය component ගන්න තීරණය කරන්න
මේ ස්ක්‍රීන් ප්ලොට් එක යොදා ගන්න පුළුවන් visual. පැහැදිලි elbow point එකක් තියෙන තැන මත අපිට ඒ තීරණය ගන්න පුළුවන්. elbow point එක පැහැදිලිව අප හඳුනා ගන්න පුළුවන් මෙන්න මෙතන. මත නැමුණු ලක්ෂයක්. එහෙනම් මෙන්න මෙතන දක්වා කොච්චර principal component ප්‍රමාණයක් තියෙද? දෙකයිනේ. ඒ දෙකයි. එහෙනම් component දෙක ප්‍රමාණවත් කියන දේ අපිට මෙතනිනුත් ඒ component දෙකෙන් කොච්චරක් variability එක explain කරනවද කියන දේ බලන්න. මෙතන මේ standard deviation එක තමයි දෙන්නේ. standard deviation එක මේකේ වර්ගය තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. standard deviation එක ගත්තොත් මෙන්න මේ standard deviation එකත් දෙකට වඩා වැඩි නම් තමයි ඒ components ගන්න. එහෙනම් පළවෙනි component ගානෙන් දෙකෙන් explain කරන variability එක අපිට මේ cumulative proportion එකෙන් ගන්න පුළුවන්. පළවෙනි එකෙන් 148යි. component දෙකම ගත්තොත් 70. component 3-4ක් දක්වා යන්න පුළුවන් හැබැයි වැඩක් නෑ. මේකෙදී eigen values දෙකයි එකට වඩා වැඩි වෙන්නේ. ඒක නිසා component දෙකකට අපි සීමා. මේ component දෙකකින් අපිට explain කරන්න පුළුවන් මේ මුළු variability එකේ 70ක්. එහෙනම් 30ක් වගේ ප්‍රමාණයක් අපිට අතහැරලා අර 70ක් explain කරගන්න පුළුවන් මේ variables පහ වෙනුවට මේ linear combinations දෙකක් යොදා. හොඳයි. ඊට අමතරව මම තව කෝඩ් එකක් යොදා ගන්නවා bi plot කියන කෝඩ්. bi plot එක stat වල ගත්තොත් results of principal component analysis එකේ bi plot එක ගත්තොත් ඔයාලට පේන්නේ මේ වගේ ඒ variables කොහොමද factor loadings කොහොමද distribute variables and component දෙකේ loadings කොහොමද scores values නැත්නම් කොතනද පිහිටන්නේ කියන දේ අදහස. ඒකෙන් අපිට පුළුවන් පොදුවේ මොන variables the highly correlated කියන දේ අදහස ගන්න. ඒ visually ගන්න පුළුවන්. හරි. අපි එනම් loadings ගත්තා. loadings වලින් අපිට ආවා මේ component loadings ටික. plot වලින් අපිට ආවා අර bar chart එකක් eigen values වල. screen plot එක ගත්තා අපි eigen values විධිමත් විදියට දක්වලා තියෙනවා screen plot එකේ. දැන් තව මොනවද අපිට අවශ්‍ය වෙන්නේ පිස්සුව. දැන් component ගත්ත කොහොමද මේකේ scores values ගන්න කියන දේ. ඒක තමයි වැදගත් වෙන්නේ කෙනෙක්ට. component එකක් ගත්තට පස්සේ ඒ component බේතම variables පහ වෙනුවට මම එක component එකක් ගත්තා කියලා. එහෙනම් ඒ component එකට අදාළ values ටික අපි දැන ගන්නවා කොහොමද ගන්න කියලා. ඒක අපි ගන්න පුළුවන් පහසුවේ. සියලුම component දැන් පහක් හැදිලා තියෙන්නේ. ඒ පහේම scores values ටික අපිට ගන්න පුළුවන්. rp ca කියන PCA එකේ result එකේ මට දෙන්න scores කියන command එක double quotation යටතේ scores simple letters වලින් එනවා. මේ code එක run කරොත් මෙන්න scores ටික එනවා. ඒ component දෙකට තුනට හතරට component පහටම දාලා factor scores ටික values ටික.
linear combinations. හරි. දැන් කෙනෙක්ට අවශ්‍ය වෙන පුළුවන් මෙතන කම්පෝනන්ට් දෙකක ඒ විතරයිනේ අපිට අවශ්‍ය කිව්වේ. එහෙනම් මේ දෙක විතරයි. පිසම ඉස්සෙල්ලම මට අවශ්‍යයි මේ පළවෙනි කම්පෝනන්ට් එකේ විතරක් වැලියු ටික. දැන් මම මේක PC1 කියලා නේම් කරගන්නවා. මට දෙන්න RPCA කියන රිසල්ට් එකේ ස්කෝර්ස් වල මට අවශ්‍ය වෙන්නේ එක වේරියබල් එක. දැන් මම දෙනවා පළවෙනි කම්පෝනන්ට් එකේ වැලියුස් ටික විතරක් මට දෙන්න කියලා. හරි. කෝඩ් එක රන් කරොත් ඒ පොඩි එරර් එකක් ආවා බලමු. දැන් වරහන පිටතට ඇවිල්ලා තියෙනවා. කියන්නේ මේ කේස් එක ස්කෝර්ස් වලට අදාළ මෙතන ස්කෝර්ස් කියලා ඊට පස්සේ ඩබල් වරහන් තියෙනවා. ඉවත් ඩබල් වරහන් ඕපන් කරලා තමයි අපි ස්කෝර්ස් එන්ටර් කරේ නම් ඒ වරහන් දෙක මේ පියවිලා තමයි ඊළඟට මේක කන්ටිනියු කරන්න. දැන් බලන්න PC1 කියලා වැලියු එකක් ආවා. ඒ PC1 අපිට ක්ලික් කරොත් අපිට PC1 වලට අදාළ වැලියුස් ටික ගන්න පුළුවන්. PC1 මම මේක ඩිස්ප්ලේ කරන්න කියලා කමාන්ඩ් එක දෙනවා. මෙන්න පළවෙනි ප්‍රින්සිපල් කම්පෝනන්ට් එකට අදාළ වැලියුස් ටික විතරක් අපිට ගන්න. ඒ වගේම කෙනෙක්ට අවශ්‍ය වෙන පුළුවන් මේකේ පළවෙනි කම්පෝනන්ට් දෙකට අදාළ වැලියුස් ටික විතරක්. එහෙනම් PC මම කියලා ගන්නවා PC කියලා. results of principal component analysis එකේ scores වල ඩබල් වරහන් ඇරියා scores වල මට දෙන්න 1 2 කියන variables ඒ දෙක ෆිල්ටර් කරලා PC කියන එක මට ඩිස්ප්ලේ කරන්න කියලා කමාන්ඩ් එක දෙන්න පුළුවන්. මෙතන කමාවක් අවශ්‍ය නැහැ. ඊළඟට මෙතන කමා දාන්න. කමා දැම්ම හින්දා තමයි ගේර එකක් ආවේ. දැන් බලන්න පුළුවන් මේ වැලියුස් අරගෙන. මේ පළවෙනි කම්පෝනන්ට් එකට අදාළ වැලියුස් ටික මේ දෙවෙනි කම්පෝනන්ට් එකට අදාළ වැලියුස් ටික. බලන්න පේනවා මේ වැලියුස් දැන් මුල් දත්තර ලොකු රේන්ජ් එක තිබුණාට දැන් මේව යම්කිසි නිශ්චිත පරාසයක තියෙන නිසා 3.7 තියෙන ඊට ඔබට ගිහිල්ලා නැහැ. තරය ගණන් තියෙනවා. එහෙනම් මේකේ අපිට මේක දහස ගන්න ස්ටෑන්ඩඩයිස් කරපු වැලියුස් තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ස්ටෑන්ඩඩයිස් කරපු වේරියබල්ස් මත පදනම් වෙලා තමයි මෙයා රන් කරලා තියෙන්නේ. ඒකයි මේ ඍණ 3 ධන 3 ධන සමන් ඍණ 4 ධන 4 අතර පරාසයක වැලියුස් ගොඩක් දුරට ඇවිල්ලා තියෙන්නේ.
බලන්න මේකෙන් අපිට ගන්න පුළුවන් දැන් අර cities town 23ක data නේ තියෙන්නේ මේ town 23 මොන town එකේද පළවෙනි component එකට අදාළ highest values තියෙන්නේ මේ 10 වෙනි town එකේ තමයි 10 වෙනි එකේ 16 තමයි highest values record වෙන්නේ මේ prices වැඩි කියලා මගේ ගන්නේ දෙවෙනි component එකට අදාළව ගත්තොත් මෙන්න පළවෙනි city එකේ තමයි town එකේ තමයි ලොකුවට මගේ වාර්තා වෙන්නේ ඔය මම කිව්වේ ප්‍රධාන සම්මිති විශ්ලේෂණයේ correlation matrix එක මත පදනම් වෙලා කොහොමද කරන්නේ ඔය වගේම තමයි අපිට පුළුවන් covariance matrix එක මත පදනම් වෙලා principal component එක index එක දැන් අපි බලමු principal component index එක covariance matrix එක මත පදනම් වෙලා කොහොමද කරන්නේ අර කෝඩ් එකම තමයි පොඩි තැනක් වෙනස් වෙන්නේ මම මේක ඒ රිසල්ට් එක රීනේම් කරගන්නවා දැන් RPCA1 කියලා මම කෝඩ් එක දෙනවා principal component mdata scores true correlation කියන එක දැන් දෙනවා false කියලා හරි වෙනස තියෙන්නේ එතන FALS දැන් ඒකේ result එක PCA එකේ 1 කියන එකේදී අර results ටික මම ගන්නවා summary එකයි මේ ඔක්කොම ගන්නවා මේ data මත පදනම් වෙලා මට අවශ්‍යයි summary එක loading plot එක screen plot එක summary විතරක් අත්තොත් ඉස්සෙල්ලා මෙන්න එනවා standard deviations values එන්නේ මේ දැන් අතන standard deviation එක පොඩි අඩු වගේ දැන් මෙතන ලොකු වගේ ඒ මෙතන ලොකු වගේ ඉන්නේ මේ සල්ක බල තියෙන්නේ මුල් data original data මේකෙදී අරම පේනවා මුල් දත්ත මත පදනම් වෙලා කම්පෝනන්ට් දෙකක් මගින් 83ක් එක්ස්ප්ලেইন කරනවා. ලොකුවට වෙනස් වෙනවනේ. කෝරිලේෂන් එකේදී 70යි දැන් මේකේ 83යි. ඇත්තටම ගත්තොත් මෙතෙන්දී covariance matrix මත පදනම් කරගෙන යන්න හොඳ නෑ මොකද data වල variability එක ගොඩාක් වෙනස් එකිනෙකින් වෙනස් උන නිසා ඒ නිසා correlation matrix එක මත පදනම් වෙලා තමයි අනිවාර්යෙන් ආ යුත්තේ මාර කෙනෙක්ට රුකුලක් වෙන තමයි කම් දෙකම පැහැදිලි කරේ loadings ටික ගන්න පුළුවන් plot එක ගන්න පුළුවන්
එතකොට මේ variance එක තමයි දක්වන්නේ. discrete plot එක pi plot ඒ වගේම අපිට ස්කෝස් අවස්ථයි නේ. ස්කෝස් ටික ගන්න පුළුවන්. වන් එකේ ස්කෝස් ටික ගන්න. මෙන්න බලන්න ස්කෝස් ගත්තොත් ටිකක් අර වැලියුස් විශාලයි. ඒකේ මට අවශ්‍යයි නම් පළවෙනි කම්පෝනන්ට් එක විතරක් අරගන්න. ඒකේ වැලියුස් ටික විතරක් ගන්න පුළුවන්. කම්පෝනන්ට් දෙකක වැලියුස් විතරක් අවශ්‍යයි නම් ඒ විදිහට ගන්න පුළුවන්. ලොකු වෙනසක් නෑ. මොකද බලන්න පුළුවන් අර standardized values ගත්තට පස්සෙත් අපේ highest value එක ආවේ මේ 10 වෙනි සිටි. ඒක තමයි මේකේ පළවෙනි කම්පෝනන්ට් එකට 10 වෙනි එකේ තමයි. හැබැයි දෙවෙනි කම්පෝනන්ට් එකේ highest values එක වෙනවා මේ. ඒ වෙනස් වෙන්නේ මොකද මේ variability කියලපු වෙනස් වීමක් තියෙන නිසා. අපි අනිවාර්යයෙන් මේ වගේ දත්ත වලට සමතුලිත චලය තමයි බෙදා ගන්න ඕන. හරි. දැන් components හම්බුණා කියමුකෝ. අපි හිතමු දැන් මුල් component දෙක ආවා කියලා PC1. ඒ දෙකේ කෙනෙක්ට අවශ්‍ය වෙන්න පුළුවන්. මට දැන් මේකේ descriptives අවශ්‍ය වෙන්න පුළුවන්. summaries මම නිකන් summary ගන්නවා PC එකේ. summaries ගත්තොත් මෙන්න පෙන්නනවා mean එක 0 වන component දෙකක් තමයි තියෙන්නේ. මධ්‍යන්නේ බිඳුව වන component තමයි generate වෙන්නේ. principal component analysis එකේ. මේක covariance base එකේදී වෙන්න පුළුවන්. variance base එකේදී තමයි අපිට ලැබෙන්නේ. මම variance base එකේ correlation base එකේ මම අරගත්තොත් මම ඒක පෙන්නන්නම්. ඒකේ summaries ගත්තොත් PC2 ගේ capital P capital PC කියලා තියෙන එකයි වැරදි. PC මෙන්න minimum squat එක mean එක PC1 කියලා ගත්තොත් ඒ component දෙකම ගත්තොත් ඒ component දෙකේ summaries ගන්න පුළුවන් වුණා. මෙන්න ඒත් මධ්‍යන්නේ බිඳුව වන component එකකින් අපිට ඒ component එකේ variable එක ගන්න පුළුවන් කෙලින්ම quantitative variable එක ගන්න පුළුවන්.
regression analysis එකට දාගන්නවා නම් ඒ component එක විදිහට. හරි. මම හිතනවා කොහොමද principal component analysis එක කරන්නේ? ඒ steps ටික පිළිබඳව මූලික අදහසක් ලැබෙන්න ඉති කියලා. නම් මොකද්ද කලේ ඉස්සෙල්ලම data or descriptive statistic කොහොමද ගන්න කියලා බලමු. ඒකට මේ summary කියන code එක වෙනුවට වෙනත් අර packages click කරගෙන descriptive statistic ගන්න පුළුවන්. describe කියන code නම් ගන්න පුළුවන්. describe කියන code එක ගත්තොත් mdata වල describe කියන code එක ගත්තොත් අපිට ඒ describe කියන code එක තියෙන්න නම් pscy කියන package එක install කරලා තියෙන්න ඕන. ඒකේ describe කියන එකෙත් තියෙනවා s descriptive statistic variance standard deviation එක එනවා ඊට අමතරව කලින් එකේ standard deviation එක median එක trim mean එක කියන්නේ trim mean එක කියන්නේ සාමාන්‍යයෙන් මෙතන trim value කියලා කියන්නේ මේකේ extreme values තියෙනම් මේ distribution එකේ extreme values replace කරලා ඒ මත පදනම් වෙලා ගණනය කරන ලද mean එක trim minimum maximum skewness ඒ values කිහිපයක් දෙනවා. අර summary කියන එකට වඩා ටිකක් පුළුල් විස්තරයක්. PSCY කියන PSCY කියන package එක click කරලා තියෙනවා. describe කියන code එක. libraries okay කරලා තියෙනවා. හොඳයි. ඒ descriptive statistic ගත්තා. ඊට පස්සේ අපි reliability validity බැලුවා. ඊට පස්සේ principal component analysis එක අපි variance base එකට නැත්නම් correlation base එකට කතා කරා. ඊට පස්සේ covariance structure එක මත පදනම් වෙලා කරන ආකාරයත් කතා. ඒක තීරණය කරනවා වාර reliability validity කරනකොට අර මූලික විශ්ලේෂණයේදී එන results මත අපිට ඒක correlation matrix එක මතද covariance matrix එක මතද කියන දේ තීරණය කරන්න වෙනවා කියලා කිව්වා. ගැටලු තියෙනවා අපිට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. එතෙන්දී අපිට පුළුවන් ඒවට විස්තරමත් දෙන්න. නා? ටිටම thank you. අපි අලුත් වීඩියෝ එකකින් ආමු.